ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. අද දිනය මීට වසර දෙකකට පෙර ඉතිහාසයට එක් වුණා අඳුරු දිනයක් ලෙස. පාස්කු ප්‍රහාරයේ එල්ල වී අදට වසර දෙකක් සම්පූර්ණ වෙද්දී ඒ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් රට පුරා පැවැත්වුණා. මේ පිළිබඳව ඇතුළු අද දවසේ පුවත් බොහොමයක් අප සතුයි රැඳෙන්න සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදේශාන් ඉඩමගෙදර සිරස්තල දැන්. ලෝකයේම කම්පිත කළ පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකයි. ප්‍රහාරෙන් මියගිය අය සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්. කිතුණු දේවස්ථාන අවට අද විශේෂ ආරක්ෂාවක්. එදා සහ අද සිටි රජයන් මන්දගාමී. පාස්කු ප්‍රහාරකින් අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසා. කාදිනල් හිමියන් ප්‍රධාන දේව මෙහෙයට එක්වමින් අවධාරණය කරයි. පාස්කු ප්‍රහාරයට වගකිය යුත්තන් නීතිය හමුවට කඩිනමින් ගෙනීමට කටයුතු කරනවා. අගමැති පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි. වර්ධනය වෙමින් පවතින COVID-19 වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තීන්දුව తీරන රැසක් දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කරයි. කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් කඩිනමින් ලබා දීම. PCR පරීක්ෂණ සංඛ්‍යාව දිනකට 15000 දක්වා වැඩි කිරීම. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් තව තවත් කොවිඩ් රෝහල් හඳුනා ගැනීම. නිරෝධායන නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම. නීති කඩන්නන්ට දැඩි දඬුවම්. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් මෙරට පුද්ගලයන් 6 දෙනෙකුට සංකූලතා. ඉන් 3 දෙනෙක් මරුට. සෞඛ්‍ය ඇමති පවිත්‍රා කියයි. එළමෙන සති කිහිපය තීරණාත්මකයි. යලිත් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක. පාර්ලිමේන්තුව අද උණුසුම් වෙයි. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඇඟේ හයියත් පෙන්නයි. කොළඹ වරායනගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද තෙවන දිනටත්. විකිරණශීලී ද්‍රව්‍ය සහිත නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බව විපක්ෂ නායක සජිත් කියයි. නෞකාව වහාම වරායෙන් පිටතට රැගෙන යන ලෙසට දැනුම් දුන්නා. රාජ්‍ය ඇමති දුමින්ද කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මුළුමහත් ලෝකයේම කම්පාවට පත් කළ පාස්කු ප්‍රහාරයට අදට වසර දෙකක් සම්පූර්ණ වනවා. සමස්ත ශ්‍රී ලාංකිකයින් මෙන්ම මුළු මහත් ලෝකයේම ප්‍රාර්ථනා කර සිටින්නේ අද වන් දිනක යලිත් මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයන් මිනිසුන් ඉලක්ක කරගනිමින් සිදු නොවේවා යන්නයි. ඒ අඳුරු මතකයේ පිළිබඳවයි ප්‍රථම පුවත අද දවසේ. දෙදහස් 19 වසරේ අප්‍රේල් මාස 21 වනදා සාමයෙන් සතුටින් එකිනෙකා සහයෝගයෙන් ජීවිකාව කරගෙන යමින් මනුස්සකම රජයන රටක සුපුරුදු දෛනික කටයුතුවල යෙදී සිටියා. කිතුණුවන්ට එදින බොහොම වැදගත් දිනයක්. කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරන පාස්කු ඉරුදින 2019 වසරේ අප්‍රේල් මාස 21 වනදාට යෙදී තිබුණ නිසා දේවස්ථානවලට බාල මහලු වැඩිහිටි කිසිදු බෙහෙදයකින් තොරව කිතුණුවන් පැමිණුනේ දෙවියන් අහිදිමින් පිහිටක් ආශිර්වාදයක් බලාපොරොත්තුවෙන්. ඔරලෝසුවේ වේලාව 8:45 ලෙස සටහන් වෙද්දී ලස්සන ජීවිතයක් අයතිමින් දෙවියන් උදෙසා ආශිර්වාද පවත්වමින් සතුටින් ජීවත්වීමේ අහිංසක වූ ප්‍රාර්ථනාව අයදමින් සිටි අහිංසකයින් අතරට සිත්පිත් නැති මරාගෙන මැරෙන ම්ලේච්ඡයින් පැමිණෙනු ඇතැයි කිසිවෙකුත් එදා සිතුවේ නැහැ. උදෑසන 8:45 ලෙස ඔරලෝසුවේ වේලාව සටහන් වෙද්දී මුළු මහත් ලෝකයේම නෙතට කඳුලක් උපන් මහා ව්‍යසනයක ආරම්භයක් ලෙස කිසිවෙකුත් විශ්වාස කළේ නැහැ. මුළු මහත් ලෝකයේම කඳුළු ගංගාවක් බවට පත් කරමින් ජේසුස් සමිදානන්ගේ උට්ටානය සිහි කිරීමට දේවස්ථාන වෙත පැමිණ සිටි කිතුණු බැතිමතුන් මරු තුරුලට සිය ගණනින් ඇදගත්තේ සිත් පිත් නැති ත්‍රස්තවාදීන් පුංචි ලේකැටියාගේ සිට මහලු වැඩිහිටි තරුණ කිසිවෙකුගේ ජීවිත තඹයකටවත් මයිම් නොකරමින් සතුට සැනසීම වෙනුවෙන් දෙවියන් අයිදමින් සිටි බැතිමතුන් මොහොතකට නිහඬ වුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර තුලින් ඇසුණු ඒ මහා පිපුරුම් හඬත් සමග. සිදු වූයේ කුමක්ද කියා සිතා ගැනීමටවත් ඉඩ නොතබා දෙවියන් වහන්සේගේ බැතිමතුන් උන්වහන්සේ ඉදිරියේම රක්ත වර්ණයෙන් නැවෙද්දී රුදුරු ත්‍රස්තවාදීන් සිය ම්ලේච්ඡත්වයට තිත තැබුවේ නැහැ.
කොච්චිකඩේ දේවස්ථානය තුළ විලාප හඬට නොනැවතුණු රුදුරු මරුවන් කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරට සහ මඩකලපුව සියෝන් දෙව්මැදුරට පැමිණ බැතිමුතුන්ගේ ජීවිත මහා යක්ෂයින්සේ බිලිගත්තා. ලේ පිපාසිත මෙම ත්‍රස්තයින් සතුව තවත් ඉලක්ක තිබූ බව පසක් කරන්නේ දිවයිනේ ප්‍රධාන හෝටල් 3ක සහ ස්ථාන කිහිපයකම සිදු වූ ප්‍රහාරයන් හේතුවෙන්. මියගිය සහෘදයින්ගේ දෙමාපියන්ගේ දූදරුවන්ගේ නෑදෑ හිතමිතුරන්ගේ ඒ දරාගත නොහැකි වූ දුක් අඳෝනාවට අදට දෙවසරක් සපිරෙද්දී අමිහිරි මතකය සමගින් අදත් කිතුනුවන් දේවස්ථාන අභියසට පැමිණියා. ඒ අමිහිරි වේදනාවෙන් පීඩා විඳින ජනතාවට මේ වන තෙක් සාධාරණයට නොවීම නිසා ඔවුන් තවත් අසරණ වී සිටින්නේ තමන් හැරගිය ඥාතීන් යලි නොපැමිණෙන බවද හොඳින් දන්නා බැවින්. මතකයේ පමණක් ඉතිරි කළ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයන් රට තුළ යලි කිසි දිනක සිදු නොවන්නට සියලුම දෙනා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වන්නේ මනුෂ්‍යත්වයේ නාමයෙන් බව අප සිහිපත් කරන්නේ කුමන හෝ අරමුණක් වෙනුවෙන් අහිංසක මිනිසුන්ගේ ජීවිත යලි බිලි නොගනීවා යන ප්‍රාර්ථනය සමගින්. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් සපිරීම නිමිත්තෙන් පැවති ප්‍රධාන දේව මෙහෙය සහ සැමරුම් උත්සවය අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වුණා. ඒ කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් සපරීම නිමිත්තෙන් පැවැත් වූ විශේෂ දේව මෙහෙය අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වුණා. විශාල පිපිරීමක් සමග දේවස්ථානය විනාශයට ගොදුරු වුණා. උදෑසන 8:45ට විනාඩි 2ක නිහඬතාවයක් රකිමින් ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ වින්දිතයින් සිහිපත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. To come and light the candle.
ත්‍රස්තවාදය පමණක් නොව ත්‍රස්තවාදය නිර්මාණය කරන හේතු සාධක වලට පිළියම් සපයන්න. මේ සියලු ත්‍රස්තවාදයන් නැති කරලීමේ මහා වගකීම රජයේ සතුයි. එහිලා ගනු ලබන සෑම ධාර්මික පියවරකටම අපි සියලුම දෙනා පූර්ණ සහයෝගය රජයට ලබා දෙන බව මියගිය අපේ හිතවතුන්ගේ නාමයෙන් අප කියා සිටිනවා. අපි ජේසුස් වහන්සේ දැකලා නැහැ. අපි ජේසුස් වහන්සේගේ දර්ශනය මෙල්කම් කාදිනල් රංජිත් උතුමාණන්ගේ ගෞරවනීය ක්‍රියාවලින් අපි දකිනවා. අන්තවාදී කණ්ඩායම් තහනම් කරාට උන්ගේ ප්‍රතිරූපය වෙනත් රූප වලින් එළියට එන්න ඉඩ කඩ තියෙනවා. ජාතීන් අතර අසමගිය ඇති කරන වස් ආගමික ජන කොටස් එකිනෙක කොටවා පාස්කු ඉරිදින ප්‍රහාරය හරහා මුළු රටම ලේවිලක් කිරීමට කුමන්ත්‍රණකාරයන් දිගින් දිගටම ගෙන ගිය සූක්ෂම වැඩපිළිවෙල අපි එදා පරාජය කළා. මෙහිදී අපගේ අති ගෞරවනීය සංඝ රත්නය ප්‍රධාන සහෝදර බොදුණු ජනතාව අප සමග සිටිමින් අප ශක්තිමත් කරමින් ඉවසීම සහ සමාව දීම පෙරටු කරගත් අපගේ ක්‍රියාපිළිවෙතට දැක් වූ අප්‍රමාණ සහාය සහ සහෝදරත්වය කිසි දිනක අප අමතක නොකරන බව මේ අවස්ථාවේ කෘතඥ පූර්වකව සිහිපත් කරන. එම වින්දිත පවුල් වලටත් සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ටත් මම පවසන්නේ වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අප දියත් කර ඇති විරෝධතා ව්‍යාපාර දිගින් දිගටම කරගෙන යන බවය. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කිරීම සඳහා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේද අද විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා. දෙවස්ථාන භූමියේ ඉදිකර ඇති ස්මාරකයේ ඉදිරිපිට ඉටිපන්දම් දල්වා මියගිය සියලු දෙනා සිහිපත් කිරීමද මෙම අවස්ථාවේදී සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනා සිහිපත් කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරත වූ අතර ඔවුන් ස්මරණය සඳහා පහන් දැල්වීමද සිදු කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද අද පෙරවරුවේ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකිමින් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සහ තුවාල ලැබුවන් සිහිපත් කළා. පාස්කු ප්‍රහාරයේ දිවර්ෂ පූර්ණය වෙනුවෙන් දිවයින පුරා විශේෂ දේව මෙහෙයන් සහ වැඩසටහන් සංවිධානය කර තිබුණේ මේ අයුරින්. උදෑසන 8:45. தேவனுடைய சமூகத்திலே පාස්කු ප්‍රහාරයට වගකිය යුතු සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කළා. මරාගෙන මැරෙන බෝම්බ මාලාව හේතුවෙන් මියගිය දෙස් විදේශ ආදරණීය ජනතාව විතා සංවේගයෙන් සිහිපත් කරන ගමන් එසේ මියගිය කිතුණුවන්ගේ ආත්මයන් පරිදි සැනසීමක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අනෙකුත් ජනතාවට ඔවුන් බලාපොරොත්තු වන අයුරින් සැනසීම අත් වේවායි ප්‍රාර්ථනා කරනවා. පාස්කු කොමිසම මගින් එළිදරව් කරගත් තොරතුරු අනුව සකස් කළ වාර්තාව අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට අතරු නීතිපතිතුමා වෙත යොමු කර තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අපි මැදිහත් වීමට කටයුතු නොකළත් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට රජයක් ඇටියට සූදානම් බව කියන්න කැමැතියි. ප්‍රහාරයේ වගකීම් සියලු දෙනාම නීතිය අමුට ගෙනෙන්නත් අප කටයුතු කරන බවට අවසාන වශයෙන් කියන්න කැමැතියි. සාරා ජෙස්මින් අත්අඩංගුවට ගන්න
අද වෙනකම් මේ ආණ්ඩුව වරන්තුවක් අරගෙන තිබෙනවද? ජාත්‍යන්තර පොලිසියට දන්වලා තිබෙනවද? කිසිම දෙයක් කරලා නැහැ. අද සහරාන්ගේ පින්තූරු ටික අරගෙන ඇවිල්ලා සහරාන්ව සමරුවා. මන් දන්න විදියට පාර්ලිමේන්තුවේ අගමැතිතුමා ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමාට තමයි හෙලිකොප්ටරයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි හරේම් ප්‍රනාන්දු මහත්තයා කොළඹට ගේන්න හෙලිකොප්ටරයක් බදුල්ලට යනවා. ඒ හෙලිකොප්ටරේ මීගමුව කටුවා පිටියේ බෝම්බෙට අහුවෙච්ච තුවාලකාරෝ ගේන්න පස් වතාවක් කොළඹ රෝවලට ගේන්න හෙලිකොප්ටරේ වන්න තිබ්බා. සහරාන්ගේ ෆොටෝ එක අරගෙන හැමතැනම සැමරුවා. මේකද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අද වගේ දවසක. ඒගොල්ලන්ට මේකේ වාසියක් ඇති. ආණ්ඩුව බලයට ගත්තේ මේ සහරාන්ගේ ප්‍රහාරය විකුණලා. අපි රජයක් වශයෙන් එදා මේ දේ වගකීම බාරගත්තා. සහරාන්ලා එදා බෝම්බ ප්‍රහාරයට කලින් ප්‍රතිඥාව දුන්න ඒ ඇඳුමම තමයි අද විපක්ෂයේ ඉන්න කණ්ඩායම ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ. සහරාන්ගේ කණ්ඩායම නියෝජනය කරන එක තමයි අද මේ අවස්ථාවේදී පේන්නේ. මේ කෑ ගහන විදියට එදා කටයුතු කරා නම් අපිට මේ ජීවිත ටික බේර ගන්න තිබුණා. මේ මහා මොලකරු නිකන් අර නවුෆ මෞලවි කියලා හිට ගන්නවත් බැරි මිනිහෙක්ව අද ගෙනෙල්ලා ඉස්සරහට දාලා මේක යට ගහන්න දෙන්න එපා. මේ රටේ ජනතාවගේ අද විශාල සැකයක් තියෙනවා. මේ මහා මොලකරු මේ පාර්ලිමේන්තුවේ මේ 226 සීට් එකක් ඒ මහා මොලකරුට වෙන් කළා තියනවාද කියලා. ඔබතුමාලා ඔය කියන විදියට සාක්ෂි ඔබතුමාලා ගාව තියෙනවා නම් CID එකට ගිහිල්ලා ඔබතුමාලා පැමිණිල්ලක් කරන්න. ඒක මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මන්ත්‍රීතුමා බොරුවට කෑ ගහලා පළක් වෙන්නේ නැහැ. එවකට තිබුණ අපේ රජය ජාතික ආරක්ෂාව ඉටු කරන්නේ නැහැ කියලා අපිට චෝදනා කරමින් 60 ලක්ෂයක් ඡන්දෙ ගත්ත මේ රජය වගකීමක් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු හොයලා අවශ්‍ය පියවර ගැනීම මේ රජයේ වගකීමක් හැටියට අපි සලකනවා. තවදුරටත් මේ රටේ මිනිස්සු මැරුණේ ඒවා විකුණකට යන්න කන්න හදන්න එපා. පරීක්ෂණ ඔක්කොම විනාශ කරන්න තමුන්නාන්සේලා. පරීක්ෂණ හරියට වෙන්න ඕන නම් කියලා CID එකට කියලා කට උත්තර දෙන්න. පැමිණිලි කරන්න. දන්නේ ඒවා කියලා දෙන්න. ඒකයි මනුස්සකම. පාස්කු ප්‍රහාරය දේශපාලන ගැටුමක් බවට පත් නොකර ප්‍රහාරය සඳහා මුල්ලුවන් සොයා ගැනීමට ආරක්ෂක අංශවලට සහාය ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉල්ලීමක් කරනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට අද එක් වෙමින්. ඉතින් මම අද දැක්කා අපේ පාර්ලිමේන්තුවේත් විපක්ෂය කළු ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ අය එහෙම ආව වුණත් ඒගොල්ලන්ට වක්කීම ලැබුණා ඒ වෙලාවේ මේ කාරණේ සම්බන්ධයෙන් එවකට රජයේ අවධානය යොමු කරන්නේ ආරක්ෂක අංශවලින් සිදුවුණු විශාල අතපසුවීම සමග. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ඉතින් අද ඒක දේශපාලන දබරයක් බවට පත් කරගෙන තියෙනවා. පත් කරගන්න උත්සාහ කරනවා. මම හිතනවා ඒක එහෙම නෙමෙයි කරන්න ඕනේ. කවුද මේ තත්ත්වය නිර්මාණය කරන්න මුල්ුණේ කියලා ආරක්ෂක අංශවලට අවශ්‍ය සහාය දෙන එක. මම දැක්කා ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමත් ප්‍රකාශයන් පාර්ලිමේන්තුවේ කිරුවා. නොයෙකුත් දේවල් කිව්වා. අපි ඒ වෙලාවේ ඉල්ලා හිටියේ කරුණාකරලා මේ සම්බන්ධයෙන් අතිරේක තොරතුරු තිබෙනවා නම් ඒක සාකල සතුව ඒක පාර්ලිමේන්තු වරප්‍රසාද වලට පමණක් සීමා කරන්නේ නැතුව මේ පිළිබඳව ඒ අය දන්න තොරතුරු ආරක්ෂක අංශ වලට ලබා දෙන්න. පාර්ලිමේන්තුව ඇතුලේ කාට හරි මේ වරද පටවන අවශ්‍යයි කියන බාල දේශපාලන සිතිවිල්ල ලබා ගන්නවට වඩා අපිටත් අවශ්‍යයි රජයක් හැටියටත් ඒවත් අපි මන්ත්‍රීවරු හැටියටත් ඇත්තටම මේකේ කවුද මේක කරන්න ඉදිරිපත් වුණු මහ මොලකරුවන් කවුද කියලා හොයාගන්න. අපිට පේනවා මේ පාස්කු ප්‍රහාර සිද්ධිය දඩමීමා කරගෙන බොරදියේ මාළු බෑමක් කරන්නට විපක්ෂයේ සමහර අය උත්සාහ කරනවා. පූල් හොරා කරෙන් දෙන එක කතාවක් තියෙනවා. ඒ කියන්නේ හොරකම් කරපු එක ඒ කරෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ පූල් හොරකම් කරා කියලා. ඒ වගේ තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳව ඇත්තටම දැනත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සිද්ධිය වහපු අය තමයි වැඩියම කෑ ගහන්නේ. ඒ සමහර කතන්දර කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ විතරයි. පාර්ලිමේන්තුවෙන් එළියේ මහා සද්දෙක් කෑ ගහපු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමග ජනබලයේ මන්ත්‍රීවරයෙක් ඒ පිළිබඳව CID කතා කරලා ප්‍රශ්න කරාම කිව්වේ නෑ මට මතක නෑ මට ඒ වෙලාවේ ඔළුව අවුල් වෙලා තිබුණේ මට මොකද්ද වුණා කියලා තමයි කිව්වේ. පාස්කු ප්‍රහාරයේ විඳිතීන්ට යුක්තිය ඉටු කිරීමට මෙරට පාලනාධිකාරිය අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විශේෂම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ ජනවරම පිටුපස එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ 3/2ක් ආසන්න ප්‍රමාණයක් බලය ලැබීමේ ජනවරමේ පිටුපස ප්‍රබලතම දේශපාලන ප්‍රවාහය තමයි පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් ලබා දීම, ඒ අගමුල ගියපු තැන් එළිදරව් කිරීම, ඒ පිටිපස්සේ ඉන්න හස්තයන් එළිදරව් කිරීම සහ දඬුවම් දීම තමයි ඔවුන්ගේ ජනවරමේ ප්‍රබලතම පංගුව බවට පත්. හැබැයි දැන් බලයටපත් වෙලා ආසන්න වශයෙන් ගත්තොත් ජනාධිපති ධූරය බලයටපත් වෙලා මාස 17කට ආසන්න කාලයක් දැන් අවුරුදු කහමාරකට කිට්ටු වෙන කාලයක් ගත වෙමින් තිබෙනවා. ඒ වගේම 3/2 ආණ්ඩුවටත් ආසන්න වශයෙන් ගත්තොත් දැන් මාස 8 ඉක්මවමින් තිබෙනවා. ඒ නිසා සැලකිය යුතු කාලයක් ගිහිලා තිබුණා. එදා පාස්කු ප්‍රහාරය සිදු වූාට පසුව ජනතාව
බලාපොරොත්තු වූ දේ මහමැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ දේ ඒ වගේම වින්දිතයන්ට යුක්තිය පිළිබඳව ඉටුවීම පිළිබඳ ප්‍රශ්නය තාමත් මුළුමනින්ම निराකරණය කරලා අවසන් කරන්න මේ පාලන අධිකාරිය අසමත් වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති කොමිසමේ වාර්තා 3ක් ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමාට ලැබුණා. දෙකක් අතුරු වාර්තා, එකක් අවසන් වාර්තාව. ඒ වගේම මේ වාර්තා 3 අධ්‍යයනය කරන්නට ජනාධිපතිතුමා විශේෂඥ කමිටුවකුත් දැම්මා අමාත්‍ය මණ්ඩලය. ඒ සියලු වාර්තා තියෙන ජනාධිපතිවරයා ළඟ. ඒ වාර්තාවෙත් සඳහන් වෙනවා එවකට හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ වගකීම පැහැර හැරීම ගැන. නමුත් අපි හිතනවා ජනාධිපතිවරයා විතරක් නෙවෙයි අගමැතිවරයා, ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධ වගකීම් බාර ගන්නට ඕන. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් මේ වාර්තාවේ සඳහන් වුණත් අපි දකින්නේ නැහැ අගමැති රනිල් වික්‍රමසිංහ සහ එවකට පොලිසිය වගේම අධිකරණයේ බාර හිටපු ඇමතිවරුන්ට චෝදනා එල්ල කළා තිබෙනවා. ඉතින් ඒකෙත් යම් බේරීමක් සහිතව තමයි වාර්තාවේ දේවල් සඳහන් කරලා තිබෙන්නේ කියන එකයි අපිට පේන්නේ අර පරණ ජනාධිපති වාර්තාව වගේම තමයි. ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් පසුව ඇති වූ සංකුලතාවයන් හේතුවෙන් මෙරට පුද්ගලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමේන්තුවේදී. මේ අතර වර්ධනය වෙමින් පවතින කොවිඩ්-19 වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තීන්දුව తీරන රැසක් ගැනීමටද පියවරගෙන තිබෙනවා. පසුගිය දිනවල ජනතාව හැසිරෙනු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් ඇති වී ඇති බැවින් එය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාමාර්ග සහ දැඩි තීන්දුව తీරන ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාකාරයේදී රැස් වුණා. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයින්, පරිපාලන සේවයේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් නියෝජනය කරනු ලබනවා. එම කමිටු රැස්වීමේදී ගත් තීරණ කිහිපයක් මෙසේයි. දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම, දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබා දීම, කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන්වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් කිරීම, ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මට්ටමින් තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම, කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනිකුත් රෝග සඳහාද රෝහල්ගත වන රෝගීන්ට ලබා දෙනු ලබන බාහිර සහ නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍ය කර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම, PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000ක් දක්වා වැඩි කිරීම, නිරෝධායන නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩ කරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීම, විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. මේ අතර ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමෙන් පසු ඇති වූ සංකුලතාවයන් හේතුවෙන් මෙරට පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතා කළ අනිකුත් රටවල් ගණනාවකද ගැටලුකාරී තත්ත්වයන් මතුවීම නිසා මෙම එන්නත භාවිතයේ මේ වන විට නවතා දමා තිබෙනවා. විශේෂයෙන්ම එන්නත භාවිතා කරනු ඇතම් පුද්ගලයන් රුධිරයේ කැටි ගැසීම් වැනි හේතුන් නිසා ජීවිතක්ෂයට පත්වී සිදු වූ බවටද තොරතුරු වාර්තා වෙනවා. මෙරට කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත භාවිතා කිරීම නිසා මාරාන්තික සංකූලතා ඇති වූ පිරිස් සිටීද? එසේනම් ඒ කොපමණද? මම කැමති මේවට ගරු සෞඛ්‍ය අමාත්‍යතුමගේ පිළිතුරු ලබා කතානායකතුමනි, එකම ප්‍රශ්නය තමයි ගිය සැරෙත් අහලා තිබුණේ. ඒකට ගිය සැරෙත් උත්තර දුන්නා. ආයෙත් අදත් එතුමා ඒ ප්‍රශ්නයම යොමු කරලා තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවා නැත. දෙවන මාත්‍රාව මැයි මාස මුල් සතිය ඇතුළත පළමු එන්නත ලබාගත් පුද්ගලයින්ට ලබා දීමට සැලසුම් කර ඇත. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වූ රෝගීන් ලංකාවෙත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර ඉන් 3 දෙනෙකු මරණයට පත් වී ඇත. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනාගෙන නොමැති අතර මෙවැනි සිදුවීම් වාර්තා වීම මිලියනයකට 4ත් 6ත් අතර බව දල වශයෙන් ඇස්තමේන්තු කර ඇත.
තවද ඇස්ට්‍රාසෙනිකා එන්නත තවදුරටත් භාවිතා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත. රජයක් ලෙස මෙවැනි සිදුවීම් හඳුනා ගැනීම සඳහා පහත් සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත. එන්නත් ලබා ගැනීමෙන් පසුව යම් සංකූලතාවයක් ඇතිව හොත් දැනුම් දීම සඳහා පැය 24ක් පුරා ක්‍රියාත්මක වන දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. දුරකථන අංකය 011 341 5985. මෙවැනි රෝගීන් සඳහා කොළඹ මහරෝහලේ විශේෂඥ ඒකකයක් සූදානම්ව පවතී. සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මෙරට තුළ පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිපත්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළා. මේ දිනවල කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වීම නව ප්‍රභේදයක්ද යන්න සම්බන්ධයෙනුයි මෙලෙස පරීක්ෂණ සිදු කෙරෙන්නේ. ඔහුගේ කාල සීමාවේදී අපිට රෝගීන් ප්‍රමාණය අඩු වුණත් ඒ රෝගීන්ගෙන් දැඩි සත්කාර ඒකකවලට අපි යොමු කරේ වැඩි වශයෙන්ම තරුණ, ඒ කියන්නේ අවුරුදු 30ත් 50ත් අතර වෙච්ච තරුණ අය, සමහරුන්ට ඇත්තටම විශේෂිත වූ මොකක්වත් රෝගයක් තිබිච්ච නැති අය. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් අපි ඉතාමත්ම සැලකිල්ලෙන් මම එකයි කිව්වේ මහ ජනතාවට මේ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න කියලා. ඒකට අපි නැවත සලකා බලනවා ආපහු සැරයක් මේ නිරෝධායන නීති ආපහු සැරයක් වෙනස් කරනවද නැද්ද කියලා. මොකද අපි විතරම මේ ලිහිල්භාවය අපි ලබා දුන්නේ අපිට වාර්තා වන රෝගීන් ප්‍රමාණය අඩුවීම නිසා. රෝගීන්ගේ වාර්තා වීමේ යම්කිසි වැඩිවීමේ ප්‍රවණතාවයක් දකින දේ ඉතාමත්ම හොඳ දෙයක් නෙවෙයි. ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මේ තත්ත්වයට යටතේදී ඉදිරියේදී පහුගිය සිංහල සහ දෙමළ අවුරුදු සමයේදී සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරීමේ තිබිච්ච ඌනතාවය නිසා තවත් රෝගීන්ගේ වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එළඹෙන ඉදිරි සති කිහිපය ඉතාමත්ම තීරණාත්මක වෙන්න පුළුවන් COVID-19 රෝගයේ වසංගතය පාලනය කිරීම පිළිබඳව අපේ රටේ. ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර සියලුම දෙනා තමුන්ගේ දායකත්වය ලබා දෙන්න ඕන. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ 738A වෙහෙරගල ග්‍රාම සේවා වසමේ හොරගස් කැලේ ප්‍රදේශයේ මෙවන විට කොරෝනා රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා ප්‍රකාශ කළා. වෛරස ආසාදිතයින් ලෙස තහවුරු වූ මෙම පුද්ගලයන් පසුගිය 13 වන දින සහ 15 වන දින කළුතර ප්‍රදේශයේ පැවති විවාහක අවිවාහක ක්‍රිකට් තරගයක් සඳහාද සහභාගී වී ඇති බවට මෙවන විට තහවුරු වී තිබෙනවා. ඊයේ දින මෙරටින් COVID-19 ආසාදිතයින් 367 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හමු වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 94ක්. ඊයේ දිනේ දෙවැනියට වැඩිම ආසාදිතයින් ගණනක් ගම්පහින් හඳුනාගත් අතර එම සංඛ්‍යාව දැක්වුවේ 54ක් ලෙසයි. කුරුණෑගලින් ඊයේත් ආසාදිතයින් 43ක් හඳුනා ගැනුණා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේත් රැස් වුණා. එහිදී පාර්ලිමේන්තු විවාදය අතරතුරදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනීමත් සමග පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට සිදු වුණා. විශේෂයෙන්ම හිතයි අනිද්දයි තියෙන දේශපාලන පළ ගැනීම ජනාධිපති කොමිෂන් වාර්තා විවාදය ඇත්ත වශයෙන්ම මේ විවාදයේ ඉල්ලුවේ අපි. ඔබතුමා දන්නවා අපි පක්ෂ නායක රැස්වීමේදී මේක ගැන සටන් කෙරුවා. ඔබතුමාලා කල් දැම්ම නීති ප්‍රශ්න දාලා පස්සේ ඔබතුමා අපේ වාසනාවට නීති ප්‍රශ්න නැහැ කියලා පිළිගත්තා. ඉතින් අපි තමයි මේ විවාදය එල්ලුවේ. ඉතින් අපිට මේක ආරම්භ කරන්න ඉඩ දෙන්න ඕන. එතකොට no you can reply උත්තර දෙන්න මේක ප්‍රාදේශ සභාවේ උත්තර දෙන්න පුළුවන්. ගරු කතානායකතුමනි ගරු සංවිධායකතුමා වගකීමෙන් වැඩ කරන්න කියන ටික විතර මම කවුරුන් කියන්නේ. ඔව් අපි යෝජනා කරන ඕනෑම මාතෘකාවට විකල්ප මාතෘකාව ඒ මාතෘකාවම අපි ඉදිරිපත් කරනවා කියලා ආණ්ඩුවට ඒක හයිජැක් කරගෙන යන්න පුළුවන්. මේක වැරදි පූර්වාදාශයක්. මේ ඒක ගරු කරන්න. එහෙම දෙයක් වෙන්න බෑ. අපි මුලින් ඉල්ලුවා නම් අපිට දැන් Honorable Rauf Hakim was present when we met the party leaders and took the final decision. මෙතන ඇවිල්ලා බොරුවට ප්‍රචාරය කරනවා. අපි ඊටාම පැහැදිලිව කිව්වා. වැඩිම 100% දේශපාලන හා වද හිංසා ලැබුවේ අපේ හිතවතුන් අපේ පාපාක්ෂිකයන් කියලා. ලැජ්ජ නැහැ. ඔබතුමාට ලැජ්ජ නැහැ කතා කරන්න අද. එතකොට යෝජනාව ගේන්න ඕනේ. අපේ മന്ത്രിවරයෙක් තමයි වේදනාවෙන් යෝජනාව ගෙනල්ලා තියෙන්නේ. ඔබලා කරේ වදදීම හා පලි ගැනීම. වෙන මොනවද කරේ?
ලැජ්ජ නැතුව නැගිටිනවා. ලැජ්ජ නැතුව නැවටිනවා. අපේ නායකයන්ගේ සිට වද හිංසා දුන්නා. ඔය මේ 37 නායක මැතිතුමාට වද හිංසා දුන්නා. ලැජ්ජාවක් තියනවද? ඉල්ලන්නේ යෝජනාව. අද කලුටයි එක ඉඳලා ආවනම් හොඳයි. ඒකවත් මතක නැති වෙලා. ඒකත් මතක නැති වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා please sit down. මෙතුමා කියනවා දේශපාලන පරිගණී කෙරුවයි කියලා. මේ වාර්තාවේ තියෙන නඩු 90ම නඩු දැම්මේ වර්තමාන අග්‍රවිශේෂකාරතුමා නීතිපති කාලේ. කතානායකතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඇත්තටම කියනවා නම් අද පාස්කු ප්‍රහාරයට දවස් අවුරුදු 2ක් ගත වෙන දවසේ මේ දේශපාලන පරිගණීම් වලට දුන්නු අවස්ථාව ඒ කොමිසමට දුන්නු මූලිකස්ථය පාස්කු කොමිසමට දුන්නා නම් අද පාස්කු කොමිසමෙන් හොයා ගන්නවා සැබෑ මිනිමරුවව මාවලකරුවව. අද මේ බොරුවට නෙමෙයි කරුණාකරලා 21 පෙබරවාරි 23 දිනද අංක 22.16 4 දන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද 20 අංක 6 දන තහනම් උත්තේජක තහනම් ද්‍රව්‍ය ලයිස්තුව නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරමින් සභාවේ වැඩ කටයුතු විනාඩි 10කටත් හිටවනු ලැබේ. මහජන සේවා සැපයන රාජ්‍ය ආයතන වලින් ජනතාව අපේක්ෂා කරන කාර්ය ඉටු කර ගැනීමට අවශ්‍ය මාර්ග සලසා දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් සමග පැවති සමාලෝචන රැස්වීමකට අද එක්වෙමි. රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීමට අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ මහජන සේවා සැපයන රාජ්‍ය ආයතන වලින් ජනතාව අපේක්ෂා කරන කාර්ය ඉටු කර ගැනීමට නොහැකි යන චෝදනාවට තිත තැබිය යුතු බවයි. පහුගිය දවස්වල ස්වාමින් වහන්සේලා එම මුණ ගැහුණා. ඒ ස්වාමින් වහන්සේලාගෙන් මම අහුවා මේ අපි පොරොන්දු වෙච්ච ඒවා කරලා තියෙනවා. නමුත් ඇයි මේ අපිට විවිධ දෝෂාරෝපණ ගේන්නේ? ආම්දුරු කියපු කතාවක් තමයි මේ ආණ්ඩුව වැඩ කළා තියෙනවා. හැබැයි මේ ආයතනවල ඒ ජනතාවට අවශ්‍ය දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියන කතාව. යම් කිසි දෙයක් කරන්නට ගියාම ඒ ආයතනවල අකාර්යක්ෂමතාවය, දූෂණ මෙන්න මේක තමයි ප්‍රධානතම චෝදනාව. ඒ රාජ්‍ය ආයතනවල වෙනසක් ජනතාව දකින්නේ නැහැ. දූෂණේ ඉවත් කර ගැනීමට හොඳම ක්‍රමය තමයි තාක්ෂණය. තමන්ගේ ආයතන ඉක්මනින්ම ඩිජිටයිස් කළා, මේ කම්පියුටරයිස් කළා, ජනතාවට ඔන්ලයින් හරහා ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට සකස් කළ දෙනවා නම් මේ දූෂණය කියන කොටස අපිට අහක් කරගන්නට පුළුවන්. ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, മന്ത്രിවරු මේ ආයතන වලට යන්නව නම් ගිහිල්ලා නිරතුරුවම මේක අධීක්ෂණය කරනවා නම් අපිට මේක හරිගස්ස ගන්න පුළුවන්. එතකොට රිසල්ට්ස් ගෙනල්ලා නැත්තම් ඉලක්ක වලට ඇවිල්ලා නැත්තම් අපි ඒ අය මාරු කරන්නට ඕන. හිතාගෙන ඉන්නවා මේ රජය කියන්නේ එක්ක ජනාධිපතිවරයා විතරයි. එහෙම නැත්තම් රජය කියන්නේ අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය විතරයි. മന്ത്രിවරයෙක් ගිහිල්ලා විවේචනය කරනවා නම් මේ ආණ්ඩුවෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා. එයත් ඒකට වග කියන්නට ඕන. ඒකයි මම මේ පෙන්නලා දුන්නේ. හම්බන්තොට වරාය වෙත පැමිණි චීන නෞකාවක විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම නෞකාව වහාම වරායෙන් පිටතට රැගෙන යන ලෙසට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ මෙම විකිරණශීලී නෞකාව හම්බන්තොට වරායට ආසන්න ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. පසුව අදාළ නැව අයත් සමාගම සිදු කළ ඉල්ලීමක් මත හම්බන්තොට වරායේ ප්‍රධානියා විසින් අදාළ නෞකාව වරායට ඇතුළු කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර පසුව නැව සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකදී නැවෙහි විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති බව හම්බන්තොට වරාය ප්‍රධානියා විසින් පරමාණුක බලශක්ති නියාමන සභාවට ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සූර්ය බල සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අද දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හම්බන්තොට වරායට පැමිණි විකිරණශීලී අඩංගු ද්‍රව්‍ය නෞකාව වහාම වරායින් පිටතට රැගෙන යන ලෙසට නෞකාවේ අදාළ දේශීය නියෝජිතවරයා වෙත දැනුම් දී ඇති බවයි. මේ අතර අදාළ නැව අයත් සමාගමේ මෙරට නියෝජිතයාට එරෙහිවද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල නියෝග කර තිබෙනවා. අදාළ පෙත්සම් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළ වුණා.
විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්න යනකොට එක්කෙනෙක් කිව්වා ලංකාවෙම තියෙන කළුගල් මදි වෙයි කියලා මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න. සීගිරි ගලත් කඩන්න වෙයි කියලා. නමුත් අද අපි දැක්කා ඒ සියල්ල බොරු බවට පත් වෙලා තියෙනවා. නමුත් අපිට කනගාටුවට කාරණේ මේ උගත්යයි සම්මත සමහර മന്ത്രിවරු අද ඒ තත්ත්වයට වැටිලා. මේ පට්ටබල් බොරු කියලා මේ රටට මෙච්චර විශාල සම්පතක් වෙන මෙම ආයෝජන නවත්තන්න විපක්ෂ ගෙනියන වැඩපිළිවෙල නිසා තමයි අපි ඒ සඳහා පිළිතුරු දෙන්න අද තීරණය කරේ. ඇත්තටම අපි මේක දැන් සමරන්න ඕනි අවස්ථාවක්. අර අපි සාමාන්‍ය කරන මිහි පිට නිකන් ස්වර්ගය වගේ එකකුත් පෙන්නලා මේ පැත්තේ අපායක් නිර්මාණය වෙනවා. හැබැයි අපේ මහ ජනතාව තේරුම් ගන්න ඕන දේ තමයි අපි ව්‍යාපෘති කියලා කිව්වට ඔව් විතර ව්‍යාපාර කරાવી. ඒ ව්‍යාපාර කරලා ඩොලර් හම්බ කරයි. ඒ ඩොලර් වලින් අපිට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? අපිට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත්නම් අරක දිහා බලාගෙන ඉක්වා ඔව් අපේ සංවර්ධනය තමයි. තාම දස්තරන සංවර්ධනය වෙලා බලන්න අහස උසට යන ගොඩනැගිලි ටිකක් තියෙනවා. නැව් ටිකක් තියෙනවා. ලයිට් දාලා තියෙනවා. රැයට හරීම ලස්සනයි මේ වරාය නගරේ. හැබැයි ඔබේ බඩ දිහා බලන්න කුස දිහා බලන්න ඒක පිරීලා නැහැ. වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරනකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා අර ඇස් ලොකු කරලා රට උල් කරලා ගජබින්න මුද්‍රාවෙන් කිව්වා මේ රටේ කළුගල් ටික ඉවර වෙනවා අවසානයේදී සීගිරි ගලක් කඩන්න වෙනවයි කියලා. හැබැයි ඒ සියල්ල බොරු කරමින් මේ රටේ වරාය නගරය හෙක්ටයාර 269ක් අලුත්ම සංකල්පයක් අලුත්ම භූමියක් විදියට මේ රටට දායාද වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපිට අද පේනවා මේ රට ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65610 තියෙන ස්වභාවික සම්පත් පිළිබඳ කිසිම අවධානයක් යොමු කරන්නේ නැතුව ඒ සම්බන්ධ අවශ්‍ය මානව සම්පත කළමනාකරණය කරන්නේ නැතුව හෙක්ටයාර 446ක් නැත්නම් අක්කර 1100කට වැඩි භූමි ප්‍රමාණයකින් මේ රටේ වර්ග කිලෝමීටර් 65610ක සංවර්ධනය හරි ගස්සන්න කතා කරනවා. එතනම අපි දකිනවා ඒකේ තියෙන විහිළුව. වරාය නගරය කොළඹ නගරයට අයිති දෙයක් භූමියක් වශයෙන් ගැසට් කරනු ලැබුවේ අපේ වර්තමාන සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ. මේ වර්තමාන මතුවලා තියෙන මේ කොමිසම සභාව පිළිබඳ ප්‍රශ්නය සහ ඒකේ නෛතික ප්‍රශ්නය. අපි මේ කාරණා පිළිබඳ නීතිමය උපදෙස් ලබා ගැනීමෙන් ඉන්නේ. මෙරටට අවශ්‍ය කොවිඩ් මර්ධන එන්නත් කඩිනමින් ඇනවුම් නොකළහොත් ඉතා භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලෝක සෞඛ්‍ය සංවිධානය පොරොන්දු වුණා මේ රටට ලක්ෂ 40ක් දෙන්න ප්‍රදාන. ඒකෙන් ලක්ෂ 16ක් කිව්වා මාර්තු මාසෙ වෙනකොට ලබා දෙනවා. ඒ ලක්ෂ 16න් මාර්තු මාසෙ ලැබිය යුතු ලක්ෂ 16න් මේ රජයට ලැබුණේ මාර්තු මාසෙදී 264,000. ඊට පස්සේ මොනවාක්වත් ලැබුණේ. ඒ වගේම ඉන්දියාවෙන් තව ලක්ෂ 5ක් රජයේ කියන විදිහට අරගෙන. ඒතකොට මේ ඔක්කොම ගත්තත් ලංකාවේ තියෙන්නේ ලක්ෂ 12ක විතර එන්නත් ප්‍රමාණය. ඒතකොට අවශ්‍යයි ලක්ෂ 260ක්. ලක්ෂ 260න් තවමත් ලක්ෂ 12යි තිබෙන්නේ බිලියන 322ක් ජනගහනයේ ඉන්න ඇමරිකාව එන්නත් බිලියනයක් ඒ වෙනකොටත් ඇනවුම් කරලා ඉවරයි. කැනඩාව තමන්ගේ ජනගහනයේ එක්කෙනාට 10 ගානේ ඇනවුම් කරලා ඉවරයි. එංගලන්තය බිලියනයක් ඉල්ලීම් කරලා ඉවරයි. ඉන්දියාව බිලියන 1.8ක් මේවා ඇනවුම් කරලා ඉවරයි. මේ වගේ අනිත් රටවලුත් ඇනවුම් කරගෙන යනවා. ඒ නිසා මේ පිළිබඳව වහාම ක්‍රියාමාර්ගයක් ගන්න දැම්මම ඇනවුම් කරන්න නැත්තම් මේ එන්නත් අපිට 2022 මැදභාගයේ වෙනකන් එන්නත් හම්බ වෙන එකක් නැහැ. මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික ජනතාව ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවා. බොහෝ පිරිසක් මෙලෙස අවුරුදු සමරද්දී තවත් පිරිසකට අවුරුදු සමරන්නට හැකි වුණේ නැහැ. මේ එවැනි පිරිසක් පිළිබඳ තොරතුරක්. සීගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිකවටන කියන ගමේ තමයි මේ යුවල ජීවත් වෙන්නේ. වයස අවුරුදු 60ක් වන එච්.එම්. ධනසිරි සහ වයස අවුරුදු 53ක් වන ඔහුගේ බිරිඳ කෝසල මල්ලිකා ඉතාමත් අසරණ තත්වයකට පත්ව සිටින්නේ ඔවුන් දෙදෙනාම අක්ෂි රෝගයකින් පෙළෙන බැවින්. මේ හේතුවෙන් මොවුන් දෙපළටම නිසි ජීවනෝපායක්ද නොමැති වී තිබෙනවා. අපිට ඉන්දසාරකුත් නැහැ. තෙරෙන වැස්සට මේ කියන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්න ගේ ගිනි ගත්තට පස්සේ ටවුන් එක කට්ටිය ගමේ කට්ටිය එකතු වෙලා හදලා අලි යනවා එහෙන් කරන්ට් එකක් නැහැ. මං ඉවදක තියන්නේ නැහැ. කියන්නේ මට යන්න බෑ කලන්ති කරකින්ද දැස මේ දෙපළට දරුවන් තිදෙනෙකු සිටියද ඔවුන්ගෙන් කිසිදු පිළිසරණක් නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එමෙන්ම මෙම මව සහ පියා දැනට ජීවත්වන නිවසෙහි වහලයට ගිනි ඇවිලී විනාශයට පත්ව ඇති අතර පසුව ප්‍රදේශයේ විහාරස්ථානයේ හිමිනම සහ ගම්වාසීන් එක්ව එය తాවකාලිකව සකස් කර දී තිබෙනවා. කවුරු හරි ඉදිරිපත් වෙලා මෙයාලට එක කාමරයක් වැසිකිළියක් වගේ හදලා දෙනවා නම් ලොකු දෙයක්. නොසැහෙන දුරට ගිහින් වතුර ටික බොහොම අමාරුවෙන් ගේන්නේ. බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ.
ඇඳගන්න ඇඳුමක් හරියට නැහැ. ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් මහ විශාලයට නෙවෙයි පොඩියට කාමරයක් හදලා දෙන්න කියලා. ඉතින් ඒ වගේ පුළුවන් උපකාරයක් තියෙනවා නම් කවුරු හරි පින් සිද්ධ වෙන අටමහා කුසල් වලින් එකක්. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. වැලිත හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.